හරි හරි බලමු අපි 2019 පේපර් එකේ ගාන මෙතන පොඩි වෙනසක් තියෙනවා මේ පහත් සඳහන් තොරතුරු භාවිතයෙන් 97 ඉඳන් 107 නෙමෙයි 104 ටියුට් එක අදාළද හොඳයි නේ හරි බලන්න ටියුට් එක දාලා තියෙන ඉතින් මම සෙනසුරාදා දැම්මේ අද ආපු නැති කට්ටියට අද හෙට විතර හම්බෙයි එහෙමත් මේ මෙතන 107 නෙමෙයි 104 කරන්න. ඒකට කියනවා 2018 1 දින ආරම්භ කළ තරඳුගේ ව්‍යාපාරයේ 2018 12:31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු පහත දැක්වේ කියලා තියෙනවා. ඒතර ආදායම් ටිකක් දීලා තියෙනවා. වියදම් කීපයක් දීලා තියෙනවා. ඊට පස්සේ ගැනුම් තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මුළු වත්කම් සහ මුළු වගකීම් වගයක් දීලා තියෙනවා. නේ වත්කම් එතකොට ණය ගැතිව මුදල් බෙදා හැරීම නැත ඔක්කොම කවල මේ තියෙන්නේ ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. එතකොට වගකීමොත් එහෙමයි ජංගම වගකීම් ජංගම නොවන වගකීම් කවල මේ දීලා තියෙනවා. එතකොට මේකෙන් අහන ප්‍රශ්න ටික බලන්න දල ලාභය හොයන්න කියනවා. හරිද? අපිට දැන් දීලා තියෙන්නේ ඔය තොරතුරු ටික දීලා තියෙනවා. එතකොට හදා ගන්න වෙනවා. දල ලාභය හොයන්න තියෙනවා. ඊට පස්සේ මූල්‍ය වියදමක් හා බෙදාහැරීමේ වියදමක් හොයන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ආදායම් හා පරිපාලන වියදම් වල එකතුව අහනවා. ඊට පස්සේ 12:21 දිනෙන් අවසන් වර්ෂය තුල ගෙවා ඇති විදුලි ගාස්තුවක් අහන ශුද්ධ ලාභය අහනවා. ඊට පස්සේ ජංගම වත්කම් සහ වගකීම් වල වටිනාකමක් අහනවා. නේද? ඊට පස්සේ බෙදාහැරීමේ රටේ ධාරණාගය අහනවා. ඊට පස්සේ හිමිකම අහනවා. නේද? එතකොට බලන්න ටිකක් පොඩ්ඩක් බර කරලා තියෙනවා. ඒතකොට ප්‍රශ්න තියෙනවා 97 ඉඳන් නේද? 97 98 99 ප්‍රශ්න 7ක් විතර තියෙනවා. එතකොට 1.8 හදාගන්න කිව්ව ටික ආයෙ කියන්න. මෙන්න මේක විතරයි. මේ 107 වෙනුවට 104 විතරක් කරගන්න. අනිත් ඒවා වුණත් නෑ. මේ 104 වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්න 7ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 15කින් වගේ සාමාන්‍යයෙන් ටයිම් එක සමන්නේ මම නම් කියලාදී මේකට විනාඩි මේ පැය භාගයක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද ලකුණු 7ක් 8ක් 9ක් 10ක් එනවනේ. එතකොට බලන්න මේ කලින් පේපර් වල සාමාන්‍යයෙන් මේ වගේ ගාණක් දීලා මේකෙන් ප්‍රශ්න 4ක් 5ක් වගේ දීලා අනිත් එකකින් වෙන වෙනම අහලා තිබ්බා. ෂෙයා ගැලපීමක් වෙනම තිබ්බා. නැත්නම් උපජිත වියදම් ගැලපීමක් හරි මොකක් හරි වෙනම තිබ්බා. දැන් මේකේ සම්පූර්ණම එක දාලා තියෙනවා. එතකොට මුළු ගානම හදන්න වෙනවා. එතකොට මේකෙදි තියෙන විස්තර අනුව අපිට සාමාන්‍යයෙන් තියෙන තොරතුරු අනුව මේ මූල්‍ය මේ ලාභ ගිණුමක් අපිට කටුවට හදා ගන්න වෙනවා. හරි? එතකොට මේකේ තියෙන දත්ත ටික ගමු. මේක දැන් හොයන්න නෑ අගක් මුලක් නෑ හැමතැනම දෙනවා. ඒක නිසා තියෙන හැබැයි මේ ගැලපීම් සටහන් මොකුත් දීලා නෑ. ඒ නිසා මේ තියෙන ටික දාලා අපිට ලාභ ගිණුමක් හදා ගන්න තමයි වෙන්නේ. එතකොට අපි හදාගමු එකක්. එතකොට මේක මේ තරඳුගේ ව්‍යාපාරික හරි. එතකොට ඕකේ උඩින්ම දාමු අපි කටුවට ගහගන්න තේම අවශ්‍යත් නැහැ. එතකොට විකුණුම් තියෙනවා උඩින්ම. විකුණුම් තියෙනවා. ඊට පස්සේ විකුණුම් පිරිවැය තියෙනවා. එතකොට විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය යටතේ තොගේ තියෙනවා. ආරම්භක තොගේ දැම්මත් කමන්නේ. ආරම්භක තොගේ ගැනුම් ඊළඟට මොනවා හරි වියදම් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අඩු කරා අවසන් තොගය. ඊට පස්සේ එනවා මොකද විකුණුම් පිරිවැය. ඊට පස්සේ එනවා මොකද දල ලාභය. ලාභයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් ආදායම්. ඊට පස්සේ වියදම් ටික දාමු.
එතකොට අපි බෙදා හැරීමේ වියදම් මේක 0.4ක් පහක් තියාගන්න. ඊට පස්සේ පරිපාලන වියදම් ඒක 0.4ක් පහක් විතර තියාගන්න. ඊට පස්සේ මූල්‍ය හා වෙනත්. මේක රුලක් ටිකක් ඇති. ඊපස්සේ ශුද්ධ ලාභය හෝ අලාභය. හරි. ඒකල දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ ගැළපීම් සටහනක් නැහැ කොහෙවත්. කෙලින්ම තොරතුරු ටික කවලා මේ දීලා තියෙන්නේ. එතකොට මේ ටික අපි දාලා ශුද්ධ ලාභය හොයාගමු. එතකොට ඉස්සල්ලාම තියෙනවා ආදායම්. එතකොට ලද වට්ටම් තියෙනවා 1200ක්. ඒක දාගන්න වෙනත් ආදායම් වලට. වෙනත් ආදායම් යටතේ මේක මේ කරගත්ත නේද? තව ටිකක් තියන්න ඕනද? හරි. එතකොට ඉස්සල්ලාම තියෙනවා ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක්. එහෙනම් වෙනත් ආදායම යටතේ ලද වට්ටම් දාන්න. වෙනත් ආදායම යටතේ ලද වට්ටම් 1200යි. වෙනත් ආදායම යටතේ ලද වට්ටම් 1200යි. ඊට පස්සේ විකුණුම් තියෙනවා 1,60,000ක්. ඒකේ විකුණුම් යටතේ දාන්න 1,60,000ක්. විකුණුම් 1,60,000යි. විකුණුම් 1,60,000යි. ඊපස්සේ වියදම් දීලා තියෙනවා. වියදම් යටතේ ඉස්සලාම් තියෙනවා විකුණුම් කොමිස්. කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක දාන්න බෙදා හැරීමේ වියදම් යටතේ විකුණුම් කොමිස්. එතන තියෙනවා 800ක්. විකුණුම් කොමිස් බෙදා හැරීමේ වියදම් යටතේ 800ක්. ඊට පස්සේ තියෙනවා ගෙවල් කුලි. ගෙවල් කුලි කියන්නේ පරිපාලන වියදමක්. පරිපාලන වියදම් යටතේ ගෙවල් කුලි. එතන තියෙනවා 12000ක්. ගෙවල් කුලි 12000යි. විදුලි ගාස්තුත් පරිපාලන වියදමක්. විදුලි ගාස්තුත් පරිපාලන වියදමක් 12000 විදුලි ගාස්තු 8500යි. විදුලි ගාස්තු 8500යි. විදුලි ගාස්තු 8500යි පරිපාලන වියදම් යටතේ. ඊට පස්සේ තියෙනවා බැංකු ණය පොලි 1500ක්. බැංකු ණය පොලි එන්නේ මූල්‍ය හා වෙනත් වියදම්. එතකොට බැංකු ණය පොලි කියලා දාන්න 1500ක්. 1500ක්. බැංකු ණය පොලි 1500ක් දානවා මූල්‍ය හා වෙනත් වියදම් යටතේ. ඊට පස්සේ බෙදා හැරීමේ රතශය. ඒවා ඉන්නේ 6000ක් කියන්නේ මොකද්ද? බෙදා හැරීමේ වියදම්. එතකොට බෙදා හැරීමේ රතශය කියලා දාන්න එතන එනවා 6000ක්. බෙදා හැරීමේ රතශය කියලා බෙදා හැරීමේ වියදම් යටතේ 6000ක් එනවා. ඊපස්සේ සේවක වේතන කියලා එකක් තියෙනවා. සේවක වේතන සාමාන්‍යයෙන් එන්නේ පරිපාලන වියදම්. ඒකට අපි දානවා සේවක වේතන. සේවක වේතන 18000. සේවක වේතන පරිපාලන වියදම් යටතේ 18000. right.
ඊට පස්සේ පල්ලෙහාට යන් අපි තව ඊට පස්සේ කියනවා වර්ෂය තුලදී ගැනුම් ලක්ෂයයි. වර්ෂය තුලදී ගැනුම් ලක්ෂයයි. එහෙනම් ගැනුම් ලක්ෂය අපි මෙතනට දාන්න ඕනේ. විකුණුම් පිරිවැය යටතේ ගැනුම් ලක්ෂයයි. ගැනුම් යටතේ ලක්ෂය. ගැනුම් යටතේ ලක්ෂය. ඊට පස්සේ හරි ඊට පස්සේ පල්ලෙහාට යන්න වත්කම් තියෙනවා. වත්කම් වල මේ තොගේ අපිට ගන්න වෙනවා. මේ තොගේ කියන්නේ 12.31 දිනට තොගේ. ඒ කියන්නේ අවසන් තොගේ. හරි. ඒතකොට අවසන් තොගේ මෙතන අඩු කරලා අපිට දාන්න පුළුවන්. එතන තොගේ වටිනාකම 30000යි. තොගේ වටිනාකම 30000යි. හරි. ඊළඟට බෙදා හැරීමේ රටෙන් නෑ, ණය ගැති මුදල් ඒක මෙතනට අදාළ නෑ. ඊට පස්සේ ණය හිමියෝ නෑ, බැංකු ණය නෑ. මේ උපචිත විදුලි ගාස්තුවක් තියෙනවා. දැන් ඌවා එහෙම ගලපන්න යනවාද අපි? එහෙම එකක් නෑ. මේ කියලා නෑනේ අපිට. මෙයාලා වියදම මේ කියන්නේ වගකීම් විදිහට මේ ශේෂපත්‍රයට ගලපලා ඊට පස්සේ එන ගාස්තුවක් තමයි ওই විදුලි ගාස්තු කියලා 8500ක් තියෙන්නේ. ඒවත් එක ගලපලා ඉවර වෙච්ච එකක් තමයි මේ අවසානයේ අපිට දීලා තියෙන්නේ. අපි ආය ඕවා ගලපන්න යන්නේ බැරි වෙලාවත් වෙන්නම අමතර තොරතුරක් විදිහට දීලා නැත්තම් මේවා ආය හදන්න යන්නේ තියෙන විදිහටම දානවා. හරි. එතකොට මේකෙන් අපි ගමු මේකේ බලන්න මෙහෙම තියනවාද කියලා මේ ලාභ ප්‍රකාශයේ මේ විකුණුම් තියෙනවා 1,60,000ක්. ඊට පස්සේ ගැනුම් තියෙනවා ලක්ෂයක්. එතකොට මේකේ ආරම්භක තොගයක් ගැන එහෙම අපිට අදහසක් නැහැ. කියන්නේ තොරතුරු දීලා නැහැ. ඒ නිසා ඒක නැහැ කියලා ඉලක්ක ගහලා නිකන් තියන්න. ගැනුම් තියෙනවා ලක්ෂයක්. ඊට පස්සේ අවසන් තොගේ තියෙනවා 30,000ක්. ඊට පස්සේ වෙනත් ආදායම් තියෙනවා ලද වට්ටම් 1,200ක්. විකුණුම් හා මේ බෙදා හැරීමේ වියදම් යටතේ තියෙනවා විකුණුම් කොමිස් 800ක්. බෙදා හැරීමේ රතශය 6,000ක්. ගෙවල් කුලී 12,000ක්. විදුලිය 8,500ක්. සේවක වේතන 18,000ක්. බැංකු ණය පොලිය 1,500ක්. හරි. ඔය ටික ඉන්නේ. එතකොට අපි මේක හදාගෙන යන් පල්ලෙහාට විකුණුම් ටික එකතුව ගන්න එහා පැත්තට 1,60,000යි. එතකොට මේකේ මෙතන ලක්ෂය විතරයි. ලක්ෂයෙන් 30ක් අඩු කරාම 70යි විකුණුම් පිරිවැය. මෙන්න මේ ලක්ෂයෙන් ගැනුම් වලින් අවසන් තොගේ අඩු කරාම නාගේ විතර එච්චරයි වෙන මොකුත් නැහැ. ඒ නිසා විකුණුම් පිරිවැය 70,000යි. එතකොට විකුණුම් 1,60,000න් විකුණුම් පිරිවැය 70,000ක් අඩු කරාම 8යි ලක්ෂය 90,000යි. දල ලාභය එනවා 90,000. දල ලාභය 90,000යි. දල ලාභය 90,000යි. හරි. ওই දල ලාභයට මේ 1,200 එකතු කරනවා. එතකොට 90ට 1,200 91,200. එතකොට මේ වියදම් ටික එළියට දාගන්න. එතකොට 6,800යි. බෙදා හැරීමේ වියදම් වල එකතු 6,800යි. මේ කියනවා 12යි 8යි 20යි 38යි. 38,000යි පරිපාලන වියදම්. පරිපාලන වියදම් 38,000යි. අනේ මෙතන 500ක් තියෙනවා 38,500යි. 38,500යි. ඊපස්සේ මෙතන 1,500යි. 1,500. එතකොට සමස්ත වියදම අපි ගමු මෙතන 38,500යි 39,500යි 40යි 46,800යි මුළු වියදම 46,800. එතකොට 91,200න් 46,800ක් අඩු කරන්න 12න් 8ක් 4යි 10න් 6ක් 4යි 8න් 4ක් 4යි. 44,400 දා සුද්ධ ලාභයක් ආවා මම හිතන්නේ. ඔව් සුද්ධ ලාභය 44,400.
හරි ශුද්ධ ලාභය ආව 44400ක්. So මුළු ගන්න දාන්න. පේනවනේ මේ ගන්න. So තව ටිකක් පොඩි කරන්න. පොඩි කරන්න මෙච්චරයි හැබැයි තියෙන්නේ ගානේ නම්. මේ වගේ ආයෙ ගන්න. What is it? මේක නම් ප්‍රශ්න ටික දැන් කියවගෙන යමු. මේකේ ඉස්සලාම අහනවා තරඳුගේ ව්‍යාපාරයේ 1231 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය කීයද 90000යි. දල ලාභය 90000යි. එතකොට මෙතනට එනවා මේ පාටින් දාන්න. දල ලාභය 90000යි. එතකොට ඒක උත්තරේ 97. 97 එතකොට එන්නේ 3 90000. නේ ඊට පස්සේ කියනවා ගානට එන්න මේක 90000යි. ඊට පස්සේ තරිඳුගේ ව්‍යාපාරයේ 18/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන බෙදා හැරීමේ වියදමක් සහ මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. බෙදා හැරීමේ වියදමයි මූල්‍ය. හරි. මේක බලමු. විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ වියදමක් හරි. නමුත් ගෙවල් කොලී කියන්නේ මූල්‍ය වියදමක් නෙමෙයි පරිපාලන වියදමක්. ඒ නිසා ඒ උත්තරේ වැරදි. බැංකු ණය මූල්‍ය කියන්නේ මොකද්ද? මූල්‍ය හා වෙනත්. ඒ නිසා ඒක වැරදි. මූල්‍ය බෙදා හැරීමේ වියදමක් නෙමෙයි. විකුණුම් කොමිස් කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක හරි. බැංකු ණය පොලී කියන්නේ මූල්‍ය වියදමක්. ඒක හරි. අනිත් එකත් බලමු. බැංකු ණය පොලී කියන්නේ බෙදා හැරීමේ වියදමක් නෙමෙයි මූල්‍ය වියදමක්. ඒ නිසා මේක ගන්න බෑ. එහෙනම් උත්තරේ 98 3 තමයි ගන්න වෙන්නේ. 98 3. ඊට පස්සේ 99 බලන්න තරිඳුගේ ව්‍යාපාරයේ 2018-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. අරක එතකොට බලන්න වෙනවා අපිට. ආයතන හා පරිපාලන වියදම් වල එකතුව කීයද? 38500යි. එතකොට ඒක උත්තරේ 99. 38500. 38500. උත්තරේ 99 3. 99 3. 38500. ඊට පස්සේ කියනවා 100 තරිඳුගේ ව්‍යාපාරයේ
දෙදස් දාහටේ 12:31 දින අවසන් වර්ෂය තුලදී ගෙවා ඇති විදුලිය ගාස්තුව. දැන් මේක කොහොමද හොයන්නේ? දැන් හරි මේක දීලා තියෙන තොරතුරු අපි බලමු. දැන් විදුලි ගාස්තු සම්බන්ධයෙන් මොනවද අපිට දීලා තියෙන ගාන මේවා? මෙන්න මෙතන තියෙනවා මොකද්ද? වියදම්. ඒ කියන්නේ මේ අපි ඒක ගත්තනේ ලාභ ගිණුමට 8500යි කියලා නේද? එතකොට එතන එක කතන්දරයක් තියෙනවා. මෙතන වාර්ෂික ගාස්තුව විදුලියනේ දාන්නේ. විදුලි ගාස්තු වාර්ෂික ගාස්තුව 8500යි. කියන්නේ වර්ෂයටම ගෙවිය යුතු ප්‍රමාණය 8500යි. එතකොට මේකේ ආයෙ කොහොමත් මොකොත් විදුලිය සම්බන්ධයෙන් මෙතන ඔය වත්කම් වගකීම් වලට මෙන්න මෙතන තියෙනවා මොකද්ද? උපචිත විදුලි ගාස්තුවක්. දැන් මෙතන බලන්න විදුලි ගාස්තු වර්ෂයටම ගෙවන්න ඕනේ 8500ක්. නමුත් ඒකෙන් 1500ක් තාම උපචිතයි. يعني තාම ගෙවලා නැහැ. ඒ කියන්නේ මේකෙන් අහන්නේ අපේ ප්‍රශ්නෙන් අහන්නේ ගෙවලත් මුදලින් ගෙවපු මුදලින් ගෙවා ඇති විදුලි ගාස්තුවනේ. එහෙනම් මෙන්න මේ 8500න් මෙන්න මේ උපචිත ප්‍රමාණය අඩු කරාම එන ගාන තමයි ගෙවූ ප්‍රමාණය වෙන්නේ. එහෙනම් 8500ක් අඩු කරාම 7000. ඕක තමයි ගෙවූ ප්‍රමාණය. හරි. එහෙනම් 7000ක් එනවා ගෙවූ ප්‍රමාණය. 102. 102. මේක හොයන්නේ 8500න් අඩු කරනවා 1500. හරි. හරි. එතකොට 102. ඊට පස්සේ 101 බලන්න ශුද්ධ ලාභය කියලා කීයද කියලා අහලා තියෙනවා. ශුද්ධ ලාභය කීයද ආවේ? 44400ක්. ඒක එතකොට ශුද්ධ ලාභය අහන එක 101. 44400ක්. 101 2 44400. ඊට පස්සේ කියනවා 12:31 දිනට ජංගම වත්කම් සහ ජංගම වගකීම් වල වටිනාකම. ජංගම වත්කම් සහ වගකීම්. එතකොට අපිට සමස්තයක් විදියට දීලා තියෙනවානේ මේ වත්කම් සහ වගකීම්. ඒකෙන් ජංගම වත්කම් සහ වගකීම්. එතකොට බලමු අපි මෙතන මිස්සල්ලා දාගමු. එතකොට ජංගම වත්කම් යටතේ තොගේ එනවා 30000ක්. ඒක හරි. ඊට පස්සේ බෙදා හැරීමේ රට එනවද? නෑ ඒක ජංගම නොවනවත්කම්. මේක ඉන්නේ නෑ. එතකොට ණය ගැතියෝ හරි මුදල් ශේෂය හරි. එහෙනම් ජංගම වත්කම් මෙච්චරයි තියෙන්නේ. වෙන මොකුත් නෑ අපිට. එහෙනම් මේ තුනේ එකතුව ගන්න. එතකොට කීයද? 500යි 5යි 4යි 9යි 3යි 3යි 6යි 1යි 7යි 79500යි. පේනවද ඒක? නමදාස් 500යි. මොකද්ද ජංගම වත්කම්. මෙතනින් අපි අයින් කරලා දැම්මා බෙදා හැරීමේ රට. අනිත් තුනේ එකතුව තමයි ගන්නෙ 79500. හරි. ඊට පස්සේ වගකීමුත් එහෙම බලන්න ණය හිමියෝ එනවා ජංගම වලට. බැංකු ණය එන්නේ නැහැ. ඒක කපලා දාන්න උපජිත විදුලි ගාස්තු එනවා. එතකොට ඕකේ කීයද? 41500යි ජංගම වගකීම්. හරි. ජංගම වගකීම් 41500යි. එතකොට උත්තරේ එන්න ඕනේ වත්කම් 79500යි 41500යි 79500යි 41500යි 79500යි 41500යි මේ තියෙන 102 2 102 2 හරි නේද? ඒකෙ මොකද ගැටලුවක් තියෙනවද? හරි. ඊට පස්සේ 103 බලන්න
තරිඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනට බෙදා හැරීමේ රටේ ධාරණ අගය. කියන්නේ සුද්ධ අගය අහන්නේ. එතකොට බෙදා හැරීමේ රට සම්බන්ධයෙන් අපිට මෙන්න මෙතන තියෙනවානේ පිරිවැය 1,20,000යි මේ සම්බන්ධයෙන් එතකොට ධාරණ අගය කියලා කියන්නේ පිරිවැයෙන් අඩු කරනවා සමුච්චිත ෂේ. ෂේ සම්බන්ධයෙන් මුකුත් තියනවද බලන්න. මෙතන මේ බලන්න වියදමක් තියෙනවා බෙදා හැරීමේ රට ෂේ. ඒ කියන්නේ මේ අවුරුද්දට දාලා ෂේ වෙන් කිරීම. මොකුත් ආරම්භයේ ෂේ වෙන් කිරීමක් ආරම්භයේ එහෙම මොකුත් දීලා නැහැ. ඒ නිසා අපිට මේ ෂේ ප්‍රමාණය තමයි ගන්න වෙන්නේ. එතකොට පිරිවැය 1.20න් ෂය 6000ක් අඩු කරන්න. ඒක එතකොට මෙහෙමයි එන්නේ පිරිවැය තියෙනවා 1,20,000ක් නේ. එතකොට මේ පිරිවැය 1,20,000න් ෂය අඩු කරන්න පුළුවන් අපිට 6000ක්. එතකොට 1.14යි. ඔක තමයි ධාරණ අගය. 1.14 ඉතින් 103.2 103.2 හරි ධාරණ අගය. එතකොට පිරිවැයෙන් ෂය අඩු කරාම නාගේ. හරිද? ඊට පස්සේ 104 බලන්න 12.31 දිනට හිමිකම. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔය ප්‍රාග්ධනයේට ශුද්ධ ලාභයක් හෝ අලාභයක් තියෙනවා නම් ඒක ගලපලා ඊට පස්සේ ගැනිලි ගලපන්න ඕනේ. එතකොට අපි මේක ප්‍රාග්ධනය දීලා තියෙනවා වටිනාකම් බලන්න ප්‍රාග්ධනයේ මේකේ ගානේ දීලා තියෙනවා නෑ මේක වෙන කතන්දරයක් තියෙනවා. හරි මේකේ අහන්නේ 2018 12.31 දිනට හිමිකමනේ. හරි එහෙම ගන්න වෙන්නේ නෑ අපිට. එතකොට මේකේ තියෙන විස්තර අනුව දැන් මේ බලන්න. මෙන්න මේ ගාන අනුව තමයි අපිට ගන්න වෙන්නේ. හරි එතකොට බලන්න තරඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනට පිළිල කරපු මූල්‍ය සත්ත්ව ප්‍රකාශය මුළු වත්කම් හා මුළු වගකීම්. ඒ කියන්නේ 18 12.31 දිනට මුළු වත්කම් සහ වගකීම් තියෙනවා මෙන්න මේ ප්‍රමාණය. හරි එතකොට මොකද වෙන්නේ? මේක අපි ගිණුම් කරන සමීකරණයට දාලා තමයි විසඳ ගන්න වෙන්නේ. හරි ඉස්සෙල්ලා බලන්න මුළු වත්කම් ප්‍රමාණය සහ මුළු වගකීම් ප්‍රමාණය කීයද කියලා. එතකොට මේ මුළු වත්කම් ප්‍රමාණය අපි ඔක සාමාන්‍යයෙන් අපි මතකද සූත්‍රය වත්කම් සමානයි සාමාන්‍ය අපි දන්න සූත්‍රය මොකද්ද? වත්කම් සමානයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔකනේ අපි දන්න ගිණුම් කරන සමීකරණය. එතකොට මේ ටික ආදේශ කරගන්න තියෙන ආදේශ කරන්නේ මේ මුළු වත්කම් නේ. එහෙනම් මුළු වත්කම් එකතු ගන්න බලන්න මෙතන 500යි 5.4යි 9යි 3.2යි 5යි 5.3 8යි 9යි 1,99,500යි ඊට පස්සේ මුළු වගකීම බලන්න 500යි 91,500යි මුළු වගකීම් 91,500යි. එතකොට මේකේ අපි මේකට ආදේශ කරගත්තන් පස්සේ මුළු වත්කම් ටික දාන්න 1,99,500යි ඕකෙන් හිමිකම තමයි අපි හොයන්නේ. හරි එතකොට වගකීම් තියෙනවා 91,500. ඒ කියන්නේ මෙතන එතකොට හිමිකම මේ පැත්තේ තනි කරාම මේ පැත්තට ගියන් පස්සේ 1,99,500න් අඩු කරනවා 91,500. එතකොට තමයි මෙතන එන්නේ කීයද එතකොට? 8යි 1,08,000යිද? 1,08,000. එහෙනම් 12.31 දිනට සුද්ධ ලාභේ මේ සෝරි ප්‍රාග්ධනයේ එහෙම නැත්නම් හිමිකම 1,08,000යි.
1,80,000. ඒක පැහැදිලිද වෙනම හදලා පෙන්නන්න ඕනද? මෙතනින් මෙහෙම මේක කරගන්න. මේක එතකොට 104 නේ. හදාගත්තේ නැත්නම් හදන්න බලන්න. ඕකේ. ඕක මේ 1,95,500ක් නේ අඩු කරන් තියෙන්නේ. ඔව් 1,99,500ක් නේද? ඔව් 1,99,500න් 91,500. අර මේ වත්කම් වල එකතුව. හරිද ඒක? ඊට පස්සේ අපි බලමු 105. 105න් අහනවා ප්‍රශ්නයක් බලන්න ශේෂ පිරික්සුම යනු කුමක්ද කියලා. මොකද්ද ශේෂ පිරික්සුම කියලා කියන්නේ? දැන් අපි ගනුදෙනු ව්‍යාපාරයේ ඇති වුණාන් පස්සේ ඒක ප්‍රධාන වශයෙන් ගිණුම් වර්ග 5කට එනවා. එතකොට ඒකේ ද්විත්ව බලපෑම අනුව ගිණුම් වල අපි සටහන් කරනවා. නේ? එතකොට ගිණුම් වල සටහන් කරලා ඒ ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ වෙනකොට මාසයක් හරි මොකක් හරි ගිණුම් කාල පරිච්ඡේදයක් අවසාන වෙනකොට ඒ ගිණුම් වල ශේෂය වෙනවා. يعني තුලනය කරලා හොයාගන්න ශේෂය අර ශේෂ ටික අරගෙන ඒ ශේෂවල ඒ කියන්නේ අවසාන ශේෂය ටික අරගෙන ඒවා හර ශේෂ වෙනම ලිස්ට් එකක් හදනවා. බැර ශේෂ එක වෙනම ලිස්ට් එකක් හදලා ඒ හර හා බැර ශේෂ එකතුව පෙන්නලා හදන යම්කිසි ප්‍රකාශයකට අපි කියනවා මොකද්ද? ශේෂ පිරික්සුම කියලා. එතකොට දැන් අපිට ওই ශේෂ පිරික්සුමක් තමයි හැම වෙලාවෙම ලාභ ගිණුම් ශේෂ පත්‍රයක් එහෙම හදන්න එනකොට දෙන්නේ. අන්න ඒ වගේ. එතකොට මේ යම්කිසි ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ගිණුම් ශේෂ කරලා ඒ තියෙන ශේෂ ටික උපුටා ගැනීමක් තමයි තියෙන්නේ හරහා බැර වශයෙන් උපුටා ගැනීමක් තමයි ශේෂ පිරික්සුමේදී සිද්ධ වෙන්නේ. ඒක දාගන්න 105 අයන්නට 105 අයන්නට ශේෂ පිරික්සුම යනු 105 අයන්නට දාගන්න උතරේ ශේෂ පිරික්සුම යනු යම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ශේෂ පිරික්සුමක් යනු යම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ව්‍යාපාරයක ලෙජරේ ඇතුළත් හර ශේෂ හා බැර ශේෂ හර ශේෂ හා බැර ශේෂ වෙන වෙනම තීරු දෙකක ඇතුළත් කර
තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරනු ලබන පිළියෙල කරනු ලබන පිළියෙල කරනු ලබන ලැයිස්තුවයි තමයි ශේෂ පිරික්සුම. ඒකේ ආයන්නෙන් අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වන ගිණුම් කරන මූලිකාංග දෙකක් ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි ඇතුළත් කරන්නේ මොනවද? ජංගම නොවන වත්කම් තියෙනවා, ජංගම වත්කම් තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා ප්‍රාග්ධනය තියෙනවා, ජංගම නොවන වගකීම් තියෙනවා, ජංගම වගකීම්. ඒතර මාතෘකා ටික ඒවා තමයි මූලිකාංග. එතකොට දැන් ගිණුම් කරන මූලිකාංග කිව්වහම ප්‍රධාන වශයෙන් අපි ගිණුම් කරන ඔය කලින් අර ලියපු සමීකරණේ එනවා. ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන මූලිකාංග 3යි. එතකොට මොකද්ද? වත්කම්, හිමිකම් සහ වගකීම්. ඔය තුනම ශේෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙනවා. එහෙනම් මූලිකාංග මේ තුනෙන් දෙකක් ලියන්න. වත්කම්, හිමිකම්, වගකීම්. ඔය තුනෙන් දෙකක් ලියන්න. වත්කම්, හිමිකම්, වගකීම්. හරි. ඊට පස්සේ 106 බලන්න බොල් ණය යනු කුමක්ද කියලා අහලා තියෙනවා. මොනවද බොල් ණය කියන්නේ ළමයි? යම්කිසි ණය ගැතියෙකුගෙන් අය වෙන්න තියෙන මුදලක් මොකක් හරි හේතුවක් නිසා ෂුවර් එකටම නිශ්චිතවම අය කරගන්න බෑ කියලා අපිට සනාථ වුණොත් අන්න ඒ ණය අපි කියනවා බොල් ණය කියලා. හරි. හරි. මේක ලියන්න බොල් ණය කියන්නේ මොනවද කියලා ලියන්න. ණය ගැතියෙකුගෙන් අයවිය යුතු ණය ගැතියෙකුගෙන් අයවිය යුතු ණය ගැතියෙකුගෙන් අයවිය යුතු ණය ගැතියෙකුගෙන් අයවිය යුතු මුදලක් කුමන හෝ හේතුවක් මත නිශ්චිතවම අය කරගත නොහැකි තත්වයට පත්වුවහොත් එම ණය බොල් ණය වේ. එම ණය බොල් ණය වේ. එම ණය බොල් ණය වේ. හරි. මේ වගේ පොඩි ඒවා අහනවා. මේවා අර දැන් මේ විදිහටම නැතත් මේ තියෙන අදහස ලිව්වා නම් ලකුණු හම්බ වෙනවා. දැන් මේකට එහෙම ලකුණයිනේ දෙන්නේ. ඒ නිසා මේ අර මේකේ තියෙන්න ඕන කාරණා ටික මතක තියාගත්තොත් හරි. ඉතින් ඒ ටික මතක තියාගන්න.
හරි මේ වගේ විශේෂ පිරික්සම කියන්නේ මොකද්ද? මේ ප්‍රධාන කරුණු ටික තියෙනවා මතක තියාගන්න. මේකෙන් ඉතින් නැති වුණත් ඉතින් ලකුණක් දෙකක් තමයි අඩු වෙන්නේ උනට ඉතින් අපරාධනේ. හරි. අදහස මතක තියාගන්න මේ මොකක්ද කියලා. ඒකල ඔයාලගේ වචනෙන් ලිව්වට ප්‍රශ්නයක් නැහැ ලකුණු හම්බ වෙනවා. රයිට්. ඊට පස්සේ 107 තියෙනවා 2019 ආපු දෙවෙනි පේපර් එකේ ගාන. එතකොට මේකේ චූටි වෙනසක් තියෙනවා ඒක හදාගන්න. මම මේ කියන්නේ 107 සංඛගේ වෙළඳ ව්‍යාපාරයේ ගාන. මේකේ තියෙනවා මෙන්න මේ තියෙන ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම. ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම වෙන්නේ 12:31 නෙමෙයි 1:1 දිනට. 1:1 දිනට. ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම 12:31 නෙමෙයි වෙන්න ඕනේ 1:1 වෙන්න ඕනේ. 2018 1:1 දිනට ෂෙයා වෙන් කිරීම වෙන්න ඕනේ. දෙදස් 18 1:1 දිනට ෂෙයා වෙන් කිරීම. හරි. එතකොට ඒකේ බලන්න පිළිවෙල ගොඩනැගිලි දීලා තියෙනවා. හරි කලින් ගන්න දානවා. විකුණුම් ණයගැතියෝ ණය හිමියෝ දුන්වට්ටම් විදුලි ගාස්තු බැංකු ණයක් තියෙනවා. බැංකු ණය පොලියක් ගෙවල එකක් තියෙනවා. මුදල් ශේෂයක් තියෙනවා. දුරකථන ගාස්තුවක් තියෙනවා. හරි. ඒකට අවසන් තොග ගැලපීමක් තියෙනවා. ෂෙයා ගැලපීමක් තියෙනවා. උපචිත විදුලියක් දීලා තියෙනවා. එතකොට අපෙන් ඉල්ලනවා ලාභ හෝ අලාභ ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි. එතකොට මේකෙන් හදන්න එතකොට විනාඩි 15ක් විතර අරගෙන උත්සාහයක් කරන්නකෝ බලන්න ලාභ ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නකෝ බලන්න.
So, ඔව් කියන්න. සර් මේකනේ විදුලි ගාස්තුවේ දිනට උපජිත විදුලි ගාස්තුව කිව්වහම ශේෂ පිරික්සනේ තියෙන විදුලි ගාස්තුවත් අඩු කරනවාද එකතු කරනවාද සර්? මෙතන දැන් විදුලි ගාස්තුව උපචිත විදුලි ගාස්තුවනේ තියෙන්නේ. ඒ කියන්නේ එකතු කරනවා ඒ තියෙන එකට. ඒ කියන්නේ 6000ක් නේ. මේකේ විදුලි ගාස්තුව ඔව් 6000යි. ඔව් ඔව්. ඒක ලාභ ලාභ ගිණුමට යන්නේ 6000යි. එතකොට ඒ 6000න් 5000ක් ගෙවලා තියෙන්නේ නේද? ගෙවලා තියෙන්නේ. ඔය ශේෂ පිරික්සුමේ තියෙන ඒවා තමයි ගෙවලා තියෙන්නේ. හ්ම්.
ඇයි මේකෙන් අමාරුද? හරි අපි බලමුද ළමයි. එතකොට කියනවා සංකගේ වෙළඳ ව්‍යාපාරයේ මේක 2019 ගාන. එතකොට බලන්න සංකගේ වෙළඳ ව්‍යාපාරයේ 2018 12:31 දින අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. එතකොට ඒකේ අපි තියෙන ඒවා ටික සටහන් කරගමු. උඩින්ම දාගමු විකුණුම්. ඊට පස්සේ රූල් දෙක තුනක් තියලා දාන්න අඩු කළා විකුණුම් පිරිවැය. අඩු කළා විකුණුම් පිරිවැය. හරි. විකුණුම් පිරිවැය යටතේ එනවා තොගය එක දිනට තොගය අපි දාමු 2018 1 ඊට ගැනුම් එස්සා මොන හරි වියදම් ඉන්න පුළුවන්. ඒකට රූල් දෙක තුනක් තියමු. ඊට පස්සේ එන එකට අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඕකේ. විකුණුම් මේ තොගේ යටතේ ගෙනීමේ කුලී කියලා ලියාගත්තට කමක් නැද්ද සර්? ලිව්වට නම් කමන්නේ. සමහරට ගොඩක් වෙලාවට ගණන් වලට ඉන්නේ නැතිව තියෙනවා. ගොඩක් වෙලාවට එන්නේ නැහැ. කමන්න ලිව්වට කමන්නේ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඊට පස්සේ ඒකෙන් අපි අඩු කරනවා අවසන් තොගය. ඒකට තොගය 2018යි 12:31. ඊටසේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් අවසන් තොගය අඩු කරාම එනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. ඒකට අර විකුණුම් වලින් ඊට පස්සේ විකුණුම් පිරිවැය වටිනාකම අඩු කරාම එනවා දල ලාභය හෝ අලාභය. දල ලාභය කියලා දාන්නම් දැනට. ඊට පස්සේ දල ලාභයට අපි එකතු කරනවා වෙනත් ආදායම් මොන හරි තියෙනවා නම් එකතු කළා වෙනත් ආදායම්. ඔකට රූල් දෙක තුනක් තියන්න. ඊට පස්සේ අඩු කරන්න වියදම්. වියදම් යටතේ පළවෙනි එක බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් රූල් 4-5ක් තියන්න. ඊපස් දාන්න පරිපාලන වියදම්. රූල් 4-5ක් තියන්න. ඊට පස්සේ මූල්‍ය හා වෙනත් වියදම්. මූල්‍ය හා වෙනත් වියදම්. ඒක රූලක් දෙකක් තිබ්බනම් ඇති. ඊට පස්සේ දාන්න සුද්ධ ලාභය හෝ අලාභය. රාග් දරගැනීමට මාරු කළා. හරි. ඒ වගේ එනවා. ඊට පස්සේ අපි සංකගේ වෙළඳ ව්‍යාපාරයේ 2018 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න ඕනේ. මේ පැත්තෙන් දාන්න ඉස්සලාම් පිරිවැය සමුචිත ෂෙයා එතන ධාරණාගේ සුද්ධාගේ ඊපස්සේ වත්කම් යටතේ ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් රූල් දෙක තුනක් තියන්න. ඊට පස්සේ ජංගම වත්කම්
ජංගම වත්කම් යටතේ අනිවාර්යෙන් ඉනේව ටිකක් තියෙනවා. අවසන් තොගය ඒ කියන්නේ 2018 12/31 දිනට ඊපස්සේ ණය ගැතියෝ ඒ වගේ තව කීපයක් එන්න පුළුවන්. මුල් 3ක් 4ක් තියන්න. ඊපස්සේ සමස්තයට එනවා එකතුවට අපි කියනවා මුළු වත්කම් කියලා. මුළු වත්කම් තුන්වෙනි තීරුවෙන් අපිට එකතුවක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට යටින් යනවා ප්‍රාග්ධනය හා වගකීම්. ප්‍රාග්ධනය හා වගකීම්. ඊයටතේ ප්‍රාග්ධනය එනවා. එතකොට ප්‍රාග්ධනය යටින් ශුද්ධ ලාභයක් හෝ අලාභයක් ගලපන්න නැති ඒක එකතුව ගන්න ඕනේ. ඊට පස්සේ ගැන්වි තියෙනවා. ඊට පස්සේ ඊට යටින් එනවා ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් මෙන්න එකක් විතර. නිසා රූලක් දෙකක් තියාගන්න. ඊට පස්සේ දාන්න ජංගම වගකීම්. හරි. ඊටම කීපයක් රූල් 3-4ක් තිබුණා නැති. හරි. රයිට්. ඒකට ඔය වගේ අපි රූල් කරගන්නවා. ඊට පස්සේ අපි අතිරේක තොරතුරු වලින් පටන් ගන්නවා. ඉස්සෙල්ලාම කියනවා 2018 12/31 දිනට තොගය 22000යි කියලා. එතකොට අවසන් තොගය ඔය කියන්නේ අවසන් තොගය තැන් දෙකක ගලපනවා. එකක් ශේෂ පිරික්සුමේ ශේෂ පත්‍රයේ අවසන් තොගය ජංගම වත්කම් යටතේ. ඊට පස්සේ විකුණුම් පිරිවැය යටතේ අවසන් තොගය විකුණුම් පිරිවැයෙන් අඩු කරලා පෙන්නනවා. එහෙනම් ඉස්සෙල්ලා ජංගම වත්කම් යටතේ මේ අවසන් තොගය දාන්න 22000ක්. 22000. ජංගම වත්කම් යටතේ අවසන් තොගය 22000යි. විකුණුම් පිරිවැය යටතේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයෙන් අඩු කරලා පෙන්වන්න මේ තොගය කියන එක 22000ක්. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය වලින් අඩු කරලා පෙන්වන්න තොගය 22000ක් දෙවෙනි තීරුවේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා ගොඩනැගිලි සරණ මාර්ග ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂේ කරන්න ඕනලු. ඒකට පෙර වැඩක් දාගමු අපි. හරි. පෙර වැඩ එක හරි. එතකොට ඉස්සල්ලාම එනවා වාර්ෂික ගොඩනැගිලි ෂය හොයන්න. වාර්ෂික ගොඩනැගිලි ෂය ඒක එන්නේ කොහොමද 20%යි කියනවා ෂය ප්‍රතිශතය. එතකොට පිරිවැය බලන්න ශේෂ පිරික්සුමෙන් ගොඩනැගිලි පිරිවැයට කියලා උඩින්ම තියෙනවා 3,50,000. 3,50,000. එතකොට 3,50,000න් 120ක් කියලා කියන්නේ 110ක් කියන්නේ 35,000යි 35,000 දෙකක් 70,000යි. එතකොට වාර්ෂික ෂේ ප්‍රමාණය 70,000යි. ඕක යනවා ලාභ ගිණුමට. ලාභ ගිණුමේ එතකොට ගොඩනැගිලි නම් පරිපාලන වියදම්. හරි. ඊට පස්සේ බලන්න ෂේ වෙන් කිරීම 1:1ට ෂේ වෙන් කිරීම තියනවාද කියලා. 1:1ට ෂේ වෙන් කිරීම. බලන්න ශේෂ පිරික්සුමේ 1:1ට ෂේ වෙන් කිරීම මේ තියෙන්නේ දෙවෙනියට ඒක යටින්ම ගොඩනැගිලි ෂේ වෙන් කිරීම 1:1 දිනට 1,40,000යි. 1,40,000.
එතකොට වාර්ෂිකව අපි ෂේ කරන වටිනාකම 70000යි. ওই 70000ට වාර්ෂයේ ආරම්භයේදී ෂේ වෙන් කිරීම ගිණුමේ තියෙන ශේෂය 1,40,000 එකතු වුණාම මේ දෙකේ එකතුවට අපි කියනවා 1.42 කියන්නේ 2.10යි. 2,10,000ක් වෙනවා. මොකද උකට කියන්නේ 12.31 දිනට මොකද සමුච්චිත ෂේ. සමුචිත ෂේ. ඕක යනවා මොනවාද? ජංගම නොවන වත්කම් යටතේ. හරි. එතකොට අපි දාමු ඉස්සල්ලා ජංගම නොවන වත්කම් යටතේ ගොඩනැගිලි කියලා. ගොඩනැගිලි. එතකොට පෙරවැඩ 1 කියලා දාන්න පුළුවන්. පිරිවැය තියෙනවා 3,50,000ක්. පිරිවැය 3,50,000යි. ඊට පස්සේ සමුචිත ෂේ අපිට ආව 2,10,000ක්. ජංගම නොවන වත්කම් යටතේ ගොඩනැගිලි 3,50,000යි පිරිවැය. සමුචිත ෂේ 2,10,000යි. ඊට පස්සේ ගොඩනැගිලි කියන්නේ පරිපාලන වියදම් යටතේ ගොඩනැගිලි ෂේ කියලා දාන්න පරිපාලන වියදම් යටතේ ගොඩනැගිලි ෂේ පෙරවැඩ 1 පෙරවැඩ 1 එතකොට වාර්ෂික ෂේ ප්‍රමාණය අපිට ආවේ 70,000යි. ඒක දානවා පරිපාලන වියදම් යටතේ. ඊට පස්සේ හරි ෂේ ගැලපීම එහෙමයි. ඊට පස්සේ කියනවා උපචිත විදුලි ගාස්තුවක් තියෙනවා කියලා 1000ක්. එතකොට අපි ඒකට පෙරවැඩක් හදාගමු. පෙරවැඩ 2 එතකොට දැන් අපි දීලා තියෙන එක දාගමු. එතකොට උපචිත ගාස්තුව උපචිත මේක විදුලියනේ. උපචිත විදුලිය තියෙනවා 1000ක්. ඔය උපචිත විදුලිය 1000 යනවා මොකද ජංගම වගකීම් වලට. ඊට පස්සේ අපි බලන්න ශේෂ පිරික්සුමේ කීයක් හරි විදුලි ගාස්තු තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා විදුලි ගාස්තු 5000ක්. හරි. $5,000ක්. එතකොට ඒක ගෙව් ප්‍රමාණය උපචිත විදුලිය ගාස්තු 1000යි ගෙව් ප්‍රමාණය තියෙනවා ශේෂ පිරික්සුමේ 5000ක්. එහෙනම් මේ 6000 තමයි වාර්ෂිකව ලාභ වීම යන්නේ. හරි. එතකොට ගෙවන්න තියෙන ගාණයි ගෙවපු ගාණයි එකතුව. ඒ කියන්නේ තව මේ වර්ෂයට අදාළව ගෙවන්න තියෙන ප්‍රමාණය රුපියල් 6000ක් යනවා ලාභ ගිණුමට. මේ උපචිත ගාණ යනවා ජංගම වගකීම් යටතේ. එතකොට ජංගම වගකීම් යටතේ මෙතන මුල එකට දාන්න ණය හිමියෝ කියලා දාලා තියාගන්න එනවා. දැන් දාන්න උපචිත විදුලිය. එතකොට පෙරවැඩ 2 මෙතන උපචිත විදුලිය 1000ක් එනවා. උපචිත විදුලිය 1000ක් එනවා. ජංගම වගකීම් යටතේ. ඊට පස්සේ විදුලිය ගාස්තු කියලා 6000ක් දාන්න පරිපාලන වියදම් යටතේ. පරිපාලන වියදම් යටතේ විදුලි වියදම් 6000යි. right.
එතකොට අතිරේක තොරතුරු වල ඔක්කොම ටික ගත්තා අපි. ඊළඟට ශේෂ පිරික්සුමේ උඩ ඉඳන් පල්ලෙහාට එමු. එතකොට ගොඩනැගිලි ගත්තා, පිරිවැයට ෂේවෙන් කිරීම ගත්තා. ආරම්භක තොගේ තියෙනවා 30000ක්. ඒක දාගමු විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගය 30000යි. විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගය 30000යි. ආරම්භක තොගය 30000යි. ඊට පස්සේ ගැනුම් තියෙනවා 220000යි. එතනම දාගමු ගැනුම් තියෙනවා 220000යි. ගැනුම් තියෙනවා 220000යි. ඊට පස්සේ විකුණුම් තියෙනවා 3යි. විකුණුම් 3යි. ඒකත් උඩින් දාගන්න 3යි. විකුණුම් 3යි. විකුණුම් 3යි. ඊට පස්සේ ණය ගැතියෝ ඉන්නවා 40000ක්. ඒක යනවා ජංගම වත්කම් යටතේ. එතකොට ඒකේ මේ බොල් ණය ගැලපීම් මෙහෙම මොකුත් නැහැ. හරි. එතකොට අර දැන් යටින් මම හිතන්නේ යටින් බොල් ණයක් තියෙනවා. එතකොට ඒවා කපලා තියෙන්නේ. ඒවා ආයේ මේවට එහෙම ගලපන්න යන්න එපා. මේ කෙලින්ම දාන්න විතරයි තියෙන්නේ. එතකොට ණය ගැතියෝ 40000ක් දාන්න ජංගම වත්කම් යටතේ. ණය ගැතියෝ ජංගම වත්කම් යටතේ 40000යි. ඊට පස්සේ ණය හිමියෝ ඉන්නවා 30000ක්. ජංගම වගකීම් ණය හිමියෝ ජංගම වගකීම් මෙතන තියෙන එක දාන්න 30000යි. ජංගම වගකීම් ණය හිමියෝ යටතේ 30000යි. ඊට පස්සේ දුන් වට්ටම් තියෙනවා 2500ක්. දුන් වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. දුන් වට්ටම් එතන දාන්න 2500යි. දුන් වට්ටම් බෙදා හැරීමේ වියදම් 2500යි. ඊපස්සේ ලද වට්ටම් තියෙනවා 2000ක්. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායම්. වෙනත් ආදායම් යටතේ දාන්න ලද වට්ටම් කියලා 2000ක්. ලද වට්ටම් කියලා 2000ක්. දෙක දෙවෙනි තීරුවට දාන්න ලද වට්ටම් 2000යි. වෙනත් ආදායම් යටතේ. ඊට පස්සේ විදුලි ගාස්තු ගත්තා අපි. බොල් ණය තියෙනවා 1500ක්. බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එතකොට දාන්න බොල් ණය 1500යි බෙදා හැරීමේ වියදම් යටතේ. බොල් ණය 1500යි. ඊට පස්සේ 112 බැංකු ණයක් තියෙනවා. එතකොට ගැලපීමක් තියෙනවා එතන. එතකොට ඒක ලක්ෂයක් තරම් තියෙනවා. ඒකට පෙර වැඩක් දාලා ගැලපීමක් කරමු. පෙර වැඩ තුන දාන්න වාර්ෂික බැංකු ණය පොලිය කියලා එකක් හොයන්න. වාර්ෂික බැංකු ණය පොලිය එතන එනවා ලක්ෂයට 112ක්. බලන්න හදලා ලක්ෂයට 112ක්. කියන්නේ ලක්ෂයට 112ක් කියන්නේ 12000. ඕක තමයි ලාභ ගිණුමට යන්නේ. හරි. වාර්ෂිකව ලක්ෂය බැංකු ණයෙන් 112ක් ගලපලා බලනවා. එතකොට 12000ක් එනවා. ඕක තමයි මූල්‍ය හා වෙනත් වියදම් යටතේ ලාභ ගිණුමට යන්නේ. ඊට පස්සේ බලන්න මේකේ ගෙවු ප්‍රමාණයක් තියනවද කියලා, ගෙවු පොලියක් තියනවද කියලා. ආයක යටින්ම තියෙනවා 10000ක්. ඒ කියන්නේ දැන් වාර්ෂිකව මේ බැංකු ණය වෙනුවෙන් අපිට අවුරුද්දට ගෙවන්න තියෙනවා 12000ක්. ඒ 12000න් ශේෂ පිරික්සුමේ තියෙනවා ගෙවු ප්‍රමාණය 10000. කියන්නේ 12000න් 10000ක් ගෙවලා ඉතුරු 2000 මොකද්ද? උපචිත බැංකු ණය පොලි. මේක මොකද්ද? ජංගම වගකීම. හරි. ඒතකොට වාර්ෂික පොලියේ යනවා ලාභ ගිණුමට මූල්‍ය හා වෙනත් වියදම් යටතේ. ඊපස්සේ උපචිත බැංකු ණය පොලිය වෙච්ච ඉතුරු 2000 ගෙවන්න තියෙන 2000 යනවා ජංගම වගකීම් යටතේ. ඒතකොට ජංගම වගකීම් වලට දාන්න උපචිත බැංකු ණය කියලා ණය පොලි උපචිත බැංකු ණය පොලි. ඔකට අපි පෙර වැඩ 3 කියලා දාන්න. එතන එනවා උපචිත ප්‍රමාණය
කිල් 2000යි 2000යි උපචිත බැංකු ණය පොලිය 2000යි ජංගම නොවනවත්කම් යටතේ 112 බැංකු ණය කියලා දාන්න ලක්ෂයක් 112 බැංකු ණය කියලා ජංගම නොවන වගකීම යටතේ ලක්ෂයක් දාන්න ඊට පස්සේ මූල්‍ය හා වෙනත් වියදම් යටතේ බැංකු ණය පොලිය 12000 බැංකු ණය පොලිය කියලා 12000ක් වෙනවා වාර්ෂිකයට අදාළ බැංකු ණය පොලිය ප්‍රමාණය. මූල්‍ය හා වෙනත් වියදම් යටතේ බැංකු ණය පොලිය කියලා 12000ක්. ඊට පස්සේ මුදල් ශේෂය තියෙනවා. මුදල් ශේෂය යනවා ජංගම වත්කම් යටතේ. මුදල් ශේෂය යනවා ජංගම වත්කම් යටතේ. එතකොට මීට පල්ලෙහෙන් ආයේ වත්කම් මොකුත් නැහැ. ඒ නිසා යටින්ම දාමු මුදල් ශේෂය කියලා. මුදල් ශේෂය 35000යි. මුදල් ශේෂය 35000යි. මුදල් ශේෂය 35000. ඊට පස්සේ දුරකථන ගාස්තුවක් තියෙනවා. ඒ කියන්නේ පරිපාලන වියදම් යටතේ. දුරකථන ගාස්තුව දාන්න පරිපාලන වියදම් වලට. දුරකථන ගාස්තු 2000යි. දුරකථන ගාස්තු 2000යි. පරිපාලන වියදම් යටතේ. ඊට පස්සේ ප්‍රාග්ධනය තියෙනවා 1,24,000ක්. ප්‍රාග්ධනය දානවා ශේෂ පත්‍රයේ ප්‍රාග්ධනය යටතේ 1,24,000. ප්‍රාග්ධනය 1,24,000. හරි. හරි මුලික ඉඳන් බලා ගන්න මෙහෙම එනවද කියලා ලාභ ගිණුමේ. ඒතර විකුණුම් තියෙනවා ලක්ෂ 3ක්. ඊට පස්සේ ආරම්භක තොගය තියෙනවා 30000ක්. ගැනුම් තියෙනවා 2,20,000ක්. ඊට පස්සේ අවසන් තොගය අඩු කරලා පෙන්නන්න 22,000ක්. ඊට පස්සේ ලද වට්ටම් තියෙනවා වෙනත් ආදායම් යටතේ 2,000ක්. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් යටතේ දුන් වට්ටම් 2,500යි, බොල් ණය 1,500යි. පරිපාලන වියදම් යටතේ ගොඩනැගිලි ෂෙය 70,000යි, විදුලි වියදම් 6,000යි, දුරකථන ගාස්තු 2,000යි. ඊට පස්සේ බැංකු ණය පොලිය 12,000යි. right. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බලා ගන්න. ජංගම නොවන වත්කම් යටතේ තියෙනවා ගොඩනැගිලි පිරිවැය ලක්ෂ 3.5යි, ශුද්ධාගය 2.10යි. 3.5යි 2.10යි. ඊට පස්සේ ජංගම වත්කම් යටතේ අවසන් තොගය තියෙනවා 22,000ක්, ණය ගැතියෝ 40,000ක්, මුදල් ශේෂය 35,000ක්. ඊට පස්සේ ප්‍රාග්ධනය තියෙනවා 1,24,000ක්. ඊට පස්සේ ජංගම නොවන වගකීම් යටතේ 112 බැංකු ණයක් තියෙනවා ලක්ෂයක්. ඊට පස්සේ ජංගම වගකීම් යටතේ තියෙනවා ණය හිමියෝ 30,000යි, උපචිත විදුලි ගාස්තු 1000යි, උපචිත බැංකු ණය පොලිය 2,000යි. ඔන්න ඔය ටික එන්න ඕනේ. හරි. අපි ලාභ ප්‍රකාශය හදාගෙන ඉමු. එතකොට මෙතන ලක්ෂ 3 ගන්න එහා පැත්තට ලක්ෂ 3 ගන්න එහා පැත්තට ඊට පස්සේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරාම එනාගේ මෙතනින් දාගමු. මෙතන ඒ කියන්නේ එක එකට කියනවා අපි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිළිවෙල. ඒ නිසා එතනට මේ අනිත් ඒවා කපලා දැම්මට කමන්නේ. එතකොට 22යි 20යි 30යි 2යි 50යි. ඒ 2යි 50න් අපි අඩු කරනවා 22ක්. එතකොට 22. එතකොට ඒක තමයි අපි කියන්නේ විකුණුම් පිරිවැය කියලා. ඒකට එන්නේ කීයද? එතකොට 2යි 28යි. 2යි 28. ඊට පස්සේ මේ 2යි 28 තමයි විකුණුම් පිරිවැය. අර විකුණුම් ලක්ෂ 3න්
2,28,000 කඩු කරාම එනවා දල ලාභයක් හෝ අලාභයක්. එතකොට ලාභයක් එන්නේ 2.28 කියන්නේ එතකොට 70යි 72යි. එතකොට දල ලාභයක් එනවා 72,000ක. නේ? ඔව්. දල ලාභේ 72,000යි. එතකොට ඔය 72,000ට අපි එකතු කරනවා වෙනත් ආදායම් 2,000ක්. වෙනත් ආදායම් 2,000ක් එකතු කරන්න දල ලාභයට. එතකොට 70 මුළු ආදායම 74යි. 74,000. ඔය 74,000න් වියදම් ටික අඩු කරමු. එතකොට බෙදා හැරීමේ වියදම ගන්න 2.5 1.5 3යි 4යි 4,000යි. බෙදා හැරීමේ වියදම් 4,000යි. ඊට පස්සේ මේ ටික ගන්න 76යි 2යි 78යි. කියන්නේ පරිපාලන වියදම් 78,000යි. ඊට පස්සේ බැංකු ණය පොලි 12,000 විතරයි. ඒක ගන්න 12,000යි. එතකොට බෙදා හැරීමේ වියදම් වල එකතු වෙනවා 4,000ක්. පරිපාලන වියදම් යටතේ 78,000ක්. ඊට පස්සේ මූල්‍ය හා වෙනත් වියදම් යටතේ 12,000ක්. එතකොට මේ සමස්ත වියදම බලන්න කීයද කියලා. එතකොට බලන්න 78යි 12යි 80යි 90යි 94,000යි මුළු වියදම. හරි නේද? ඔව්. මුළු වියදම 94,000යි. එතකොට මුළු වියදම අඩු කරනවා මේ මුළු ආදායම 74,000යි. එතකොට ආදායම 74,000යි නමුත් වියදම් වෙලා තියෙනවා 94,000. ඒ කියන්නේ මොකද්ද? ආදායමට වඩා වියදම වැඩි. ඒ කියන්නේ ඍණ ගාණක් එන්නේ. ඒ කියන්නේ ඍණ 20,000. ඒ කියන්නේ මොකක්ද? අලාභයක්. ඍණ 20,000. ඒ කියන්නේ සුද්ධ මෙතන මතකතුව දාන්න සුද්ධ අලාභය කියලා දාන්න. සුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා. සුද්ධ අලාභේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා 20,000ක් අපිට එනවා අලාභයක්. එතකොට ඒක අපි ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න ප්‍රාග්ධන ගිණුමෙන් එතකොට එකතු කරනවද? හොඳට මතක තියාගන්න අලාභයක් නිසා අඩු කරන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනය කියලා දාලා යටින් අඩු කළා සුද්ධ අලාභය කියලා අඩු කරලා පෙන්නන්න 1.24න් 20,000. සුද්ධ අලාභය කියලා ප්‍රාග්ධනයෙන් 20,000ක් අඩු කරලා පෙන්නන්න. හරි? සුද්ධ අලාභය අඩු කරලා පෙන්නන්න. ඊට පස්සේ අපි ශේෂ පත්‍රය උඩ ඉඳන් පල්ලෙහාට එමු. මෙතන පිරිවැය එකතුව ගන්න 3,50,000යි. ඊට පස්සේ සමුච්චිත ෂෙයා 2.10යි. එතකොට 3.50න් 2.10ක් අඩු කරාම 1.40යි නේ. හරි. එතකොට 1.40 පල්ලෙහාට එනවා. එතකොට අපිට බලන්න පුළුවන් මෙතන පිරිවැය එකතුවෙන් 2.10 අඩු කරාමත් ඒ යගේ එන්න. ඊට පස්සේ ජංගම වත්කම් එකතු කරලා ගන්න එහා පැත්තට 5යි 1යි 7යි 4යි 2යි 6යි 6යි 3යි 9යි 97,000යි නේ. හරි 97,000යි. එතකොට ඒ කියන්නේ ජංගම වත්කම් එනවා 97,000ක්. ජංගම නොවන වත්කම් වල ධාරණගේ අවසාන එකතු වෙනවා 1,40,000ක්. එතකොට 97ට 1.40ක් එකතු කරාම බලන්න කීයද කියලා? 2.37යිද? හරි 2.37යි. එතකොට මුළු වත්කම් එනවා 2,37,000ක්. හරි මුළු වත්කම් 2,37,000. ඊට පස්සේ ප්‍රාග්ධනය එතකොට සුද්ධ අලාභය එකතු කරාම 1.20න් 20ක් අඩු කරාම 1.4යි. ප්‍රාග්ධනය 1,04,000යි. ඊට පස්සේ ජංගම නොවන වගකීම් ගන්න එහා පැත්තට ලක්ෂයයි. ඊට පස්සේ මෙතන ජංගම වගකීම් වල එකතු කීයද බලන්න. 33යිද? ඔව් 33යි. හරි. එතකොට ඒ ටික විතරයි. එතකොට ඒ තුනේම එකතුව ගමු අපි. ඒ කියන්නේ මේ වගකීම් මේ ප්‍රාග්ධනය 1,04,000යි, ජංගම නොවන වගකීම් ලක්ෂයයි, ජංගම වගකීම් 33,000යි එකතුව ගන්න. ඒක තමයි අපි මුළු ප්‍රාග්ධනය හා වගකීම් වෙන්නේ. එනවද බලන්න අර උඩ ගානම 7යි 3යි
එකයි දෙකයි හරි 2,30,000 එනවනේ right එහෙනම් ඒකට අපි කියනවා මුළු ප්‍රාග්ධනය හා වගකීම් 2,37,000යි හරිද මෙතන 2,37,000ට මුළු වත්කම් සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ගණිතමය නිවැරදිභාවය හරි ගන්න. හරි. මේක මම දාන්නම් group එකට. හරි. හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මම මේක group එකට දානවා දැන්. හරි එහෙම වුණොත් අපි ලොකු ගාන හදන්න ඉඩ නැහැ. අපිට ටක් ගාලා පුළුවන් නම් හදන්න බලන්න 108යි 9යි කතා කරලා නවත්තුමු අදට. 108යි 9යි කතා කරන්න බෑ. 108යි 9යි
මේ ගාන දාලා තියෙන group එකට. හරි. බලමු මේ 2020 අන්තිම අවුරුද්දේ ආපු පේපර් එකේ තිබ්බ ගාන. එතකොට බලන්න සුමුදුගේ ව්‍යාපාරය 2019 1 දින පිරිවැය 9,50,000කට මිලදීගත් ගොඩනැගිල්ල මාසකට රුපියල් 2000 බැගින් 2020 7/1 දින. උතර බලන්න මේක මිලදී අරන් තියෙන්නේ 2019 1/1 මේක කුලියට දෙන්න පටන් අරන් තියෙන්නේ 2020 7/1. හරිද? මේ දින ගැන හොඳට සැලකිලිමත් වෙන්න. දින කුලියටදී 2020 12/31 දිනෙන් අවසන් වර්ෂය තුලදී රුපියල් ලක්ෂයක් ගොඩනැගිලි කුලී ලෙස ලබාගෙන ඇතලු. හරිද? දැන් මෙයාගේ ගිණුම් වර්ෂය අවසන් වෙනවා මේ මැදදී පටන් අරන් තියෙන්නේ 7/1 තමයි මේ ගුලියට දෙන්න පටන් අරන් තියෙන්නේ. එතකොට මෙයාගේ ගණනය කිරීම අපි සලකා බලන්නේ 2020 12/31 දින. එතකොට මෙතන මාස කීයද නිකන් ඉස්සලා නිකන් හදාගන්න. මෙතන මාස කීයකටද අපි හදාගන්නේ? 7/1 මාසෙටම යනවා 7/31 8/31 9/31 10/31 11/31 12/31. මාස කීයද? මාස 6යි. ඔන්නෝව වැදගත්. හරි. ඒවා ටික හොඳට කල්පනාවෙන් දාන්න. එතකොට මේ මාස 6ට අදාළව රුපියල් ලක්ෂයක් ගොඩනැගිලි කුලී ලෙස හැදිලා තියෙනවා. ඒතකොට කියනවා තව ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලයේ වර්ෂ 10ක් ලෙසද සුන්බුන් නගය 50000ක් ලෙසද ඇස්තමේන්තු කර ඇත. ව්‍යාපාරයේ ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනවා. එතකොට අපි ප්‍රශ්න අහනවා 2020 12/31 දිනින් අවසන් වර්ෂයේ ගොඩනැගිලි ෂෙයා අහනවා. මෙතන අර ගෙවි යුතු අර ඒ කතන්දර ටික අහනවා. එතකොට අපි ඉස්සල්ලාම බලා ගන්න ඕනේ දැන් මේක ගොඩනැගිලි ෂේනේ අපිට හදන්න තියෙන්නේ. ගොඩනැගිලි ෂය එතකොට අපි ගොඩනැගිලි වාර්ෂික ගොඩනැගිලි ෂය ප්‍රමාණය. ඒ කියන්නේ 2020 12/31 දිනෙන් අවසන් වර්ෂයේටනේ මේක මිලදී අරන් තින්නේ 2019 1/1. ඊට අවුරුද්දකට කලින් අරන් තියෙනවා. එතකොට දැන් වාර්ෂිකව අපිට අහන්නේ වාර්ෂික ගොඩනැගිලි ෂය. නේ? ඒතර වාර්ෂික ගොඩනැගිලි ෂය වර්ෂයේ ගොඩනැගිලි ෂය. එතකොට වාර්ෂික ගොඩනැගිලි ෂය. එතකොට පිරිවැය කීයද මේකේ? 9,50,000යි. පිරිවැය 9,50,000යි. ඕකෙන් අඩු කරනවා සුන්බුන් නගය කීයද? 50,000යි. සුන්බුන් නගය 50,000යි. එතකොට වාර්ෂික පිරිවැයෙන් සුන්බුන් නගය අඩු කරනවා. ඒකල ඵලදායී ජීවිත කාලය කීයද? අවුරුදු 10යි. 10න් බෙද. එතකොට 9යි 50න් 50ක් අඩු කරාම ලක්ෂ 9යි. ලක්ෂ 9 බෙදීම 10 90000යි. හරිද? ඒ කියන්නේ මේකෙන් අහන්නේ වාර්ෂයේ ගොඩනැගිලි ෂයනේ 2020 12/31 ඉන්නේ. ඒ කියන්නේ මුළු අවුරුද්දටම අපිට ගන්න පුළුවන් ෂය ප්‍රමාණය. එතකොට 90000යි. එතකොට කීයද? 108 2. 108 2. right? එක පැහැදිලිනේ අමාරු නෑනේ. ඊට පස්සේ අර මේ ගොඩනැගිලි සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේක අර ලැබිය යුතුද ගෙවිය යුතුද කියලා එකක් අහලා තිනවා. දැන් මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපි මොකද කරලා තින්නේ? අපිට අයිති ගොඩනැගිල්ලක් මේ 2019 1/1 දින අරගත්ත ගොඩනැගිල්ල කුලියට දීලා තියෙනවා. කියන්නේ මේක අපිට ආදායම් උපයන මාර්ගයක් බවට පත් වෙලා. එහෙනම් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ සාමාන්‍යයෙන් මොකද වෙලා තියෙන්නේ මේකේ ඒතකොට වාර්ෂික ගොඩනැගිලි කුලී ආදායම වාර්ෂික ආදායම කීය දෙන්නේ? වාර්ෂික ආදායම කොහොමද හොයන්නේ? මාසකට 20000 ගානේ මේ අපි මේ කතා කරන්නේ මොකද්ද? මේ ඔක්කොම මෙතන මේගොල්ලන්ගේ ප්‍රශ්න වලින් අහන්නේ මොනවද?
2020 12:31. එහෙනම් 2020 12:31 දිනට අවසන් වර්ෂයට මාස 6යි කියලා අපි ගත්තා. එහෙනම් මාස 6න් වැඩි කරනවා. එතකොට 20000 6ක් කියම 1:20යි. එතකොට වාර්ෂිකව මේ 2020 12:31 දිනට ලාභ ගිණුමට යන්නේ 1:20යි මොකක් කියලාද? වෙනත් ආදායම් කියලා. හරි? එතකොට හැබැයි හොඳට බලන්න මේක ගොඩනැගිලි මේකේ 1:20ක් ලැබෙන්න ඕන වුණාට මොකද්ද මේ කියන්නේ 12:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී රුපියල් ලක්ෂයක් ගොඩනැගිලි කුලී ලෙස ලබාගෙන. ඒ කියන්නේ මේ මුදලින් ලැබුණු. මුදලින් ලද ප්‍රමාණය කීයද? ලක්ෂය. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? දැන් වාර්ෂිකව මේ වර්ෂයට අදාළව මාස 6ට අදාළව 1:20ක් අපිට අපි ගොඩනැගිල්ලෙන් කුලියට දුන්න කෙනාගෙන් අපිට ආදායමක් විදිහට 1:20ක් ලැබෙන්න ඕනේ. 1:20 හොයාගත්තේ කොහොමද? මාසෙට 20000යි 20000 ඒවා මාස 6ක්. හරි? එතකොට 1:20යි. එතකොට මේකේ කියනවා මේ 1:20ක් ලැබෙන්න ඕන වුණාට තාම එයා මුදලින් අපිට ගෙවලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ලබාගෙන තියෙන්නේ ලක්ෂයයි. එහෙනම් 1:20ක් ලැබෙන්න ඕන එකේ තාම ලක්ෂයයි ලැබිලා තියෙන්නේ. මේ ඉතුරු 20000 මොකද්ද? ලැබිය යුතු ගොඩනැගිලි කුලී. මේක මොකටද දෙන්නේ? ජංගම වත්කම් වලට එන්නේ. හරිද? මේ කතන්දර ටික මතක තියාගෙන මේ ප්‍රකාශන ටික කියවන්න ඕනේ. මේ මෙතන 108 දී කියන්නේ 2020 12:31 දිනෙන් අවසන් වර්ෂයේ ගොඩනැගිලි කුලිය. සමුච්චිත ෂය නෙමෙයි. එහෙම නැත්නම් ෂය වෙන්කිරීම ගිණුමේ ශේෂය නෙමෙයි. දැන් මෙතන 1,80,000 ඉන්නේ අවුරුදු දෙකම ෂය කරොත්නේ. දැන් පිරිවැය තියෙන්නේ 1:1. නමුත් මේකට පිරිවැය එතකොට 2019 1:1 මේක මිලදී අරගෙන 2019 12:31 දිනට මෙතන 90000ක් ක්ෂය කරනවා මේ 2019 12:31 දිනට. ඊළඟ අවුරුද්දේ මොකද වෙන්නේ? ඊළඟ අවුරුද්දේ සම්පූර්ණ අවුරුද්දම අහු වෙනවනේ. එතකොට අර 1.80 එන්නේ මොනවා කියලා අහුවොත්ද? ගොඩනැගිලි ෂය වෙන් කිරීම, එහෙම නැත්නම් සමුච්චිත ෂය වටිනාකම අන්න ඒක. මේකේ අහන්නේ මොකද්ද? 2020 12:31 අවසන් වර්ෂයේ ගොඩනැගිලි ෂය. හරිද? මේක එතකොට මේ අවුරුද්දේ ගත්ත 90000ක් ෂය වෙලා තියෙන්න පුළුවන්. ඕක අපිට ශේෂ පිරික්සුමේ දෙනවා. ඒ වර්ෂයට අදාළ ගොඩනැගිලි ෂය වෙන් කිරීම කියලා 90000. හරි? එතකොට ඒකේ 1:1 දිනට ෂය වෙන් කිරීම ශේෂයට එකතු කරනවා මේ අවුරුද්දේ ෂය. එතකොට තමයි ඒ 90000ත් එකතු වුනහම 90002 1.80 එන්නේ ෂය වෙන් කිරීම. මේ 1.12:31 දිනට ෂය වෙන් කිරීමේ ගිණුම එහෙම නැත්නම් සමුච්චිත ෂය කියලා ආවොත් එන්නේ. හරි? ඒක කල්පනාවෙන් මතක තියාගන්න. මේ මෙතන අහන එක හොඳට පැහැදිලිව බලන්න. හරි? ඒක පැහැදිලි නේ? ගැටලුවක් නැහැනේ? මෙතන එතකොට මොකද්ද කියන්නේ මේ කතන්දරේ ඔළුවේ තියාගෙන බලමු 2020 12:31 දිනට ගෙවිය යුතු ගොඩනැගිලි කුලී. ඒක ඉන්නේ නෑනේ කොහොමද? අපි ගෙවිය යුතු ගොඩනැගිලි කුලියක් නෙමෙයිනේ තියෙන්නේ ඒක. ඒ නිසා මේ ප්‍රකාශය අපිට ගන්න බෑ. ඊට පස්සේ ලැබිය යුතු ගොඩනැගිලි කුලී. හරි. මේක බලන්න. 2020 12:31 දිනට ලැබිය යුතු ගොඩනැගිලි කුලිය 1:20කි. ලැබිය යුතු ගොඩනැගිලි කුලිය කීයද? 20000යි. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. 2020 12:31ට ලැබිය යුතු ගොඩනැගිලි කුලිය 20000යි. ඒක නම් හරි. අනිත් එකත් බලමු. දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ගොඩනැගිලි කුලිය ආදායම ලක්ෂයයි. නෑ ලක්ෂ නෙමෙයි 1:20 ඉන්නේ. වර්ෂයට අදාළ ප්‍රමාණය 1:20. එහෙනම් නිවැරදි පිළිතුර 109.3. 109.3. හරි. මොකක්ද ගැටලුවක් තියෙනවා නම් අහගන්න.
හරි නේද? ගැටලුවක් තියෙනවා නම් අහගන්න. හරි එහෙම වුණොත් අදට නවත්තමු. ඊතුරු ගණන් ටික පුළුවන් නම් උත්සාහ කරන්න. එතකොට අපිට ඉක්මනට ඊළඟ දවසේ කොහොමද අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. තව එතකොට එක ගානක් ලොකු ගානක් හදන්න තියෙනවා. පොඩි ගණන් ටිකක් තියෙනවා. ගණන් දෙකක් වගේනේ තියෙන්නේ. ඊළඟ දවසේ වරුවකින් පස්සේ අලුත් පාඩම් පටන් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. හරි. හරි. එහෙනම් අදට නවත්තනවා. එහෙනම් හැමෝටම අයබෝවන්.